හරිත් ආයුබෝවන් මෙහෙමයි මේ වෙනකොට වීජීය සංකේත සහ වීජීය ප්‍රකාශන කියන පාඩම අපි ගිය සතියවල ඉවර කරලා තියෙනවා. හැබැයි අර වීජීය ප්‍රකාශන කියන පාඩමේ අභ්‍යාසය අපි දුන්නා. ඒක බලලා තමයි අපි විනාඩි 10ක් වගේ යන්නේ. ඒක බලලා තමයි අපේ අද තියෙන පාඩම ස්කන්ධය කියන පාඩමට යන්නේ. ඒ හින්දා චුට්ටක් ඒ අභ්‍යාසය බලාගෙන ඉන්න. අපිට ඉතුරුනේ ඒකේ අභ්‍යාසයද අපි දෙවෙනි වීඩියෝ එකේ මුල් අභ්‍යාස ටික බැලුවා. අපිට ඒක ඉතුරුනා අර වේදීය ප්‍රකාශන සඳහා අගයන් ආදේශය කියන අභ්‍යාසය. අපි බලමු කියන නීතිය. මෙන්න මුලින්ම අපිට තියෙනවා x සමානයි 10 විතර. මේ බලන්න මම පස්වෙනි පිටුවේ යටම ගණන් ටිකෙන් තමයි අපිට පටන් ගන්න තියෙන්නේ. x සමානයි 10 විතර. හරි. මට හොයන්න තියෙන පළවෙනි ප්‍රකාශනයේ x ධන 5. ඔව්. මට හොයන්න තියෙන දෙවෙනි ප්‍රකාශනය x ධන 8. හරි. මට හොයන්න තියෙන තුන්වෙනි ප්‍රකාශනය 25 ඍණ x. බලමු එහෙනම් මේ තියෙන්නේ අදාළ ගානේ x තියෙන තැනට දාන්න ඕනේ ගානේ. නම් මෙන්න මම දාලා ඉන්නවා මේ x තියෙන තැනට 10. නම් මේ තියෙන්නේ 10 ධන 5. ඉතින් 10යි 5යි උත්තරේ එනවා නිකම්ම කීයයි කියලාද 15යි කියලා. x තියෙන තැනට දාන්න ඕනේ 10. මේ 10 එකතු කිරීමට අනික් ඒවා වෙනසක් වෙන්නේ නැහැ. 10යි 8යි උත්තරේ එනවා 18යි කියලා. 25 ඍණ x තියෙන තැනට දාන්න ඕනේ 10. 25න් 10ක් ගියාම කීයද වෙන්නේ 15යි. ඒ අදාළ x තියෙන තැනට ඒගොල්ලෝ කියන ගාන දැම්මම නම් එච්චරයි. ඉතින් ඕක තමයි පළවෙනි එක. මම යනවා දෙවෙනි එකට. y සමානයි 25 වන විට පහළ දී ඇති එක් එක් වීඩිය ප්‍රකාශනයෙහි අගය සොයන්න. හරි බලමු එහෙනම්. මෙන්න බලන්න දෙවෙනි එකේ ඔයාට කියන්නේ y සමාන 25 විට. හරි. එහෙම කියන ඔයාට ගණන් තුනක් තියෙනවා. පළවෙනි එක y ධන 5 රෝමී ඉලක්කම් 2 y ඍණ 10 රෝමී ඉලක්කම් 3 y ඍණ 20. බලන්න එහෙනම් y තියෙන තැනට දාන්න ඕන ඔයා 25. කොට 25 ධන 5. බලන්න 25යි 5යි කීයද වෙන්නේ? 30යි. ඊළඟට y තියෙන තැනට 25 ඍණ 10 25න් 10ක් අඩු වුණාම අපි ගන්නවා කීයද? 15යි. ඉතින් y තියෙන තැනට 25 එහෙමනම් 25 ඍණ 20 කීයද වෙන්නේ? 5යි. බලන්න ගොඩාක් ලේසි. මේ 6 වසරේ තියෙන ආදේශය කියන එක තියෙන්නේ ඒ කියන තැනට ඒගොල්ලෝ දෙන ගාන ටිකක් දාගන්න විතරයි. දෙවෙනි පියවරේ තුන්වෙනි පියවරේ නිකම් උත්තරේ එනවා. හරි බලමු තුන්වෙනි එක. a සමානයි 8 වන විට පහත දී ඇති එක් එක් ප්‍රකාශනය බලන්න ඊළඟට අපිට කියනවා a වෙනුවට 8 මේ බලන්න තුන්වෙනි ගාන අපිට කියන්නේ කොහොමද? a සමානයි 8 විට බලමු එහෙනම් මෙන්න ඔයාගේ පළවෙනි ගාන ඔයාට දෙන්නේ 20 ඍණ a. එහෙමනම් 20 ඍණ a වෙනුවට දාන්නේ 8. 20න් 8ක් ගියාම කීයද? 12. එහෙනම් මෙන්න උත්තරය 12යි කියලා. රෝමිලක්කම් 2 මොකද්ද තියෙන්නේ බලන්න? 15 ඍණ a 15 ඍණ a. එහෙමනම් 15 අඩු කිරීම a වෙනුවට 8. 15න් 8ක් ගියාම කීයද වෙන්නේ? 8යි. ඉතින් බලන්න ලේසි. අවසාන එක මෙන්න අවසාන එක 35 ඍණ a. මෙන්න 35 ඍණ a. 35 ඍණ a වෙනුවට 8යි. 35න් 8ක් ගියාම කීයද වෙන්නේ? 27යි. ඔන්න අපේ උත්තර තුන ඇහිලා ඉවරයි. බලන්න නිකම්ම එකතු කරන අඩු කරන ලේසි ගණන් ටික. හරි. ඊළඟට කියනවා මෙන්න අංක 4 ලොකු ගාන. ගාන ලොකු නෑ. මේ වගේ තමයි අපිට ප්‍රකාශය දාගන්නයි තියෙන්නේ. බලමු. පොල් ගෙඩියක මිල රුපියල් x වන අතර සීනි කිලෝ එකක මිල රුපියල් 110ක් වේ. හරි. පොල් ගෙඩියකට සහ සීනි කිලෝ එකකට වැය වන මුළු මුදල දැක්වෙන වීජීය ප්‍රකාශනයක් ලියන්න ලේසි. එහෙමනම් වෙන්න ඕනේ මුළු මුදල නම් රුපියල් වලින් දාමු. සීනි කිලෝ එකේ ගාණයි පොල් ගෙඩිය ගාණයි එකතු වෙන්න ඕනේ. ඉතින් එච්චර නම් මෙන්න පොල් ගෙඩිය x ඒකට එකතු වෙන්න ඕනේ 110යි. මේක මෙහෙම කිව්වත් කවුරු හරි කියනවා නම් මේක රුපියල් 110 ධන x කියලා මේ උත්තර දෙකෙන් කොයි උත්තරේ ගත්තත් අනිවාර්යයෙන්ම විභාගේ ලකුණු හම්බ වෙනවා. හරි හම්බ වෙනවා. හරි මෙන්න හැබැයි ගොඩ නගලා මේක තියාගෙන යනවා ඉස්සරහට. හැබැයි ගොඩ නගලා විතරක් බෑ. මොකද තව එකක් ඒකෙම ඔයාගෙන් අහනවා. මොකද්ද? ඔය x කියන එකට ඒගොල්ලෝ අපිට කියනවා පොල් ගෙඩියේ මිල රුපියල් 35යි. නම් ඔය කියන්නේ x කියන්නේ පොල් ගෙඩියේ මිල එයා වෙනුවට 35 දාන්න කියලා. එහෙනම් මෙන්න මම කරනවා රුපියල් පස්සේ දාමු. x කියන තැනට 35
ධන 110. මෙන්න එකතු කළාම එනවා 35යි 110යි 145යි රුපියල් දාමු. උත්තර එනවා රුපියල් 145ක මුදලක් වැය වෙනවා. පැහැදිලි ඇති කිව්වද? ඉතින් බලන්න ටුක්ටක්වත් අමාරු නෑ. ලේසියෙන් හදාගන්නයි තියෙන්නේ. අංක 5. මම දැන් මේක මකලා දාන්නම්ද ටුක්ටක් විනාඩියක් තියෙනවා අඩුපාඩුවක් තියෙනවා ටක් ගාලා හදාගන්න පුළුවන්. මම හිතනවා අඩුපාඩු නම් මේ වෙලාවේ තියෙන්න ඕනේ නෑ. හේතුව මහා අමාරු දෙයක් නොවැළ හින්දා. විනාඩියක් තියන්නම් අඩුපාඩුවක් තියන අය ඉන්නවනම් හදාගන්න ඕනේ. හරි නේද? මකනවා එතකොට එක. බලමු අපි අංක 4 කියන එක මොකක්ද කියලා. මෙන්න අංක 4. එක්තරා පවුලක පියාගේ හා මවගේ දෛනික ඉපයීම් රුපියල් 850 ධන x වේ. මෙහි රුපියල් 850 යනු පියාගේ දෛනික ඉපයීමද හරි x යන්නේ දක්වා ඇත්තේ මවගේ දෛනික ඉපයීමද වේ. ඒ කියන්නේ තාත්තගේ ගාණ හැමදාම 850ම තමයි. හැබැයි අම්මාගේ ගාණ x. ඒ කියන්නේ ඒ x දිනෙන් දින වෙනස් වෙනවා. මගෙන් අහනවා ආයේ දින වෙනස් වෙන අම්මා ගන්න ගණන් පහක් කිරිවලට තියෙනවා. එම පවුලේ එක් එක් දිනයේ මුළු ඉපයීම් වෙන වෙනම සොයන්න. බලමු එහෙනම් මෙන්න අපි කියන්නේ මේ අංක 5. කොහොමද තියෙන්නේ? රුපියල් 850 ධන x. වෙන වෙනම දවස් පහම හොයන්න බෑ. මම මේක කියනවා පළමු දින. මේ හොයන්නේ පළවන දින. වෙන්න ඕනේ මේකම තමයි ඉපෙන්නේ. හැබැයි මේ x තමයි වෙනස් වෙන්නේ. බලන්න පළවෙනි දවසේ අම්මා උපයන ගාන කියනවා 600යි. එහෙනම් වෙන්න ඕනේ 850ට එකතු වෙන්න ඕනේ 600ක්. 850යි 600යි කියන්නේ එකතු කරලා බාඩ රුපියල් 1450 නම් වෙන්න පළමු දින ඒ දෙන්නගේ මුළු ඉපයීම වෙනවා 1450. ඉතින් ඔය වගේ දවස් 5ටම හොයනවා නම් මෙන්න කොහොම කියනවා දෙවන දින. දෙවන දින කොහොමද තියෙන්නේ? රුපියල් 850 ධන x මයි. මේ ප්‍රකාශනයේ වෙනසක් නෑ. හැබැයි මේ x වල ගාණ වෙනස් වෙනවා. මොකද්ද? 850 එකතු කිරීම බාණ්ඩ දෙවනි දවසේ අම්මාගේ ඉපයීම අපිට තියෙනවා 550යි. වෙන මෙන්න එකතු වෙන්න ඕනේ 550ක්. එකතු කරලා බලමු. 850යි 550යි එකතු කළාම බිංදුවයි 5යි 5යි 10න් බිංදුව දානවා එකක් විතරයි 14යි රුපියල් දාන්න. උත්තරේ එනවා රුපියල් 1400යි. ඒ දෙවන දින. බලමු තුන්වන දින මෙන්න මම හොයනවා තුන්වන දින. කොහොමද වෙන්න ඕනේ? රුපියල් 850 ධන xම තමයි. බලන්න. එහෙමනම් 850 එකතු කිරීම x වෙනුවට මම දන්නවා දාන්න ඕන ගාන කියලා ගාන තුන්වන දින 435යි. එහෙනම් මෙන්න 435. ලේසියෙන් මෙහෙම එක ගන්න ආයි පහට ලියන්න දෙයක් නැහැ. 0යි 5යි 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 3යි 8යි 8යි 4යි 12යි. අන්න පොඩ්ඩක් අඩු වෙලා කමක් නැහැ. රුපියල් 1285යි. ඔවගේම මෙන්න 4 වන දින. ඉතින් ඔහොම තමයි වෙන වෙනම හොයන්න කියලා නේ කියන්නේ. හොයන්න වෙනවා ඉතින්.
මොකද්ද තියෙන්නේ මගේ ප්‍රකාශනයේ වෙනසක් නෑ 850 දාන xම තමයි 850 දාන බාණ්ඩ 4 වල දින අම්මාගේ ආදායම 600 පළවෙනි දවසේ 550 දෙවෙනි දවසේ 435 තුන්වෙනි දවසේ 4 වෙනි දවසේ 525යි මම බලන්න උත්තරේ එනවා රුපියල් 0.5යි 5යි 5යි 2යි 7යි 8යි 5යි 13යි නම් රුපියල් කීයද වෙන්නේ 1375යි ඒකත් හරි මෙන්න අවසාන එක පස්වන දින මම මේ පැත්තෙන් වගේ හදන්නම් අවසාන එක පස්වන දින මොකද්ද වෙන්නේ රුපියල් 850 ගණන් x දැන් කියනම් අපි දන්නවා x වෙනුවට දාන්න ඕනේ පස්වෙනි දවසේ ගාන 515 මෙන්න එතකොට එනවා 850 ධන 515 බලමු එකතු කරලා රුපියල් 0.5යි 5යි 5යි 1යි 6යි 8යි 5යි 13යි නම් උත්තරේ එනවා රුපියල් 1365යි මම ලේසියෙන් ඉතින් ඔක්කොම උත්තරي ගන්න පුළුවන් ඕක තමයි වීඩියෝ ප්‍රකාශන වලට අගයන් ආදේශ කරනවායි කියලා 6 වසරේ තියෙන්නේ ගොඩාක් ක්ලේශ කැලලක් ඒ තියෙන ප්‍රකාශනයේට ඒගොල්ලෝ ඒ කියන ගාන දාන්නයි ඕනේ මේ අන්තිම ගාන තුට්ටක් දිගට ගියා බෑ තුට්ටක්වත් තමන්නේ අර මුල් ගණන් වල තිබ්බ ටිකමයි ඉතින් හරි දැන් මේ වෙනකොට අපි මේ 6 වසරේ තියෙන 18 19 කියන පාඩම් දෙකම සම්පූර්ණයෙන් ඉවරයි මොකද්ද පළවෙනි එක අපිට මුලින්ම තිබ්බා වීඩියෝ සංකේත හඳුනා ගන්න ඥාතාඥාත තිබ්බා ඔව් ඒක දැන් පුළුවන් නියත විචාරණය තිබ්බා ඒකෙත් අභ්‍යාස කරලා සම්පූර්ණයෙන් ඉවර කළා කලින් වීඩියෝ වල ඊට පස්සේ අපිට තිබ්බා වීඩියෝ ප්‍රකාශන ගොඩනගා ගන්න ඊළඟ පාඩමේ ඕ අපි ඒකත් කළා කලිය කරලා අභ්‍යාසත් කළා මේ වෙනකොට ඉවර කරලා තිබ්බේ ඊට පස්සේ අපි මේ කලින් වීඩියෝ එකේ ඉගෙනුවා මොකද්ද වීඩියෝ ප්‍රකාශන සඳහා අගයන් ආදේශය ඔව් ඒ ඉගෙනුවාට ඒකේ අභ්‍යාසය තමයි මම දීලා තිබ්බේ ඒක තමයි මේ වෙලාවේ සාකච්ඡා කළේ හරි දැන් මම හිතනවා 100% ඔය පාඩම දැන් සම්පූර්ණයෙන් පුළුවන් ඉතින් මෙන්න මේ කාරණා පුළුවන් නම් ඔයාලට පාඩම පුළුවන් ඥාත සහ අඥාත කියන්නේ මොනවද කියලා දන්නවනම් නෝට් එකක් තියෙනවා ටියුට් එකෙත් කම්ප්ලීට් නෝට් එක දැන් ඔයගොල්ලෝ ලියාගෙන තියෙනවා හරි විචාරණය සහ නියත කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවනම් වීඩියෝ ප්‍රකාශනයක් ගොඩනගා ගන්න ඔයා දන්නවනම් වීඩියෝ ප්‍රකාශනයකට ඔය දෙන අගයන් ටික ආදේශ කරගන්න ඔයා දන්නවනම් ඔය කාරණා හතර දන්නවනම් ඔයාට ඔය පාඩම 100% පුළුවන් පැහැදිලිද කියන්නේ මේ YouTube වීඩියෝස් වලින් කරන හින්දා අර ගොඩාක් අර පන්තියේ ඉන්නවනම් ඔයගලන්ට මම ප්‍රශ්නයක් හරි අහන්න පුළුවන් නේ දැන් මේකේ එහෙම බැරි හින්දා තමයි මේ උදාහරණ මහා ලොකු විශාල ප්‍රමාණයක් කරලා මේ නෝට් එකත් ගොඩාක් සරල නෝට් එකක් දීලා සරලව උගන්වන්නේ මම හිතනවා පන්තියේ ඉන්න 50 නම් 50 දෙනාටම පුළුවන් ඇති දැන් අඩුපාඩුවක් තියෙනවා නම් නොදන්න දෙයක් තියෙනවා නම් ඕන වෙලාවකට කෝල් කරලා අහන්න පුළුවන් එහෙම නැති වෙන්න තමයි බොහෝ දුරට උගන්වන්නේ අර එතකොට දැන් ටියුට් එකේ පාඩම් දෙකක් ඉවරයි. අපි මේ වීඩියෝ එකෙන්ම තමයි තාම ඉවර නැහැ. ඊළඟ පාඩමත් පටන් ගන්නවා. කියන්නේ ස්කන්ධය කියන 20 වෙනි පාඩම අපිට තියෙන්නේ. ඒක 5 ඉඳන් 45 ඉඳන් ඉගෙන ගන්න ලේසි පාඩමක්. අපි බලමු අපි මේකෙන්ම එකක් කරගන්න පුළුවන්. හරි දැන් ඔන්න මේ වෙනකොට වීඩියෝ ප්‍රකාශන සම්පූර්ණයෙන් ඉවරයි. මෙතනට එනකන් දැන් ටියුට් එක සම්පූර්ණයෙන්ම සම්පූර්ණයි. හරි දැන් මම යන්නේ ඊළඟ කොටසට මෙන්න ස්කන්ධය කියන 6 ශ්‍රේණිය 6 ශ්‍රේණියේ 20 වෙනි පාඩම 3 වෙනි වාරයේ මොකක්ද පාඩම ස්කන්ධය කිසිම අමාරුවක් නෑ මේවත් අපි දන්න කාරණා තමයි ඉස්සරහට ඉගෙනගෙන යන්න තියෙන්නේ මම ඉස්සල්ලාම ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා ඔයාලට හඳුන්වලා ඉන්න. දැන් මම කිව්වොත් මේක මේ පෑන් දාන එක ගත්තොත් මෙයාගේ තියෙනවානේ මේ එක එක පදාර්ථ ගොඩක් මේ පදාර්ථ ඔක්කොටම හැදිලා තියෙන දේවල් ටිකක් තියෙනවා. අපි කියනවා මෙන්න මේක තමයි මෙයාගේ ස්කන්ධය කියන්නේ. මොකද්ද? යම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය. ඒක තමයි ස්කන්ධයේ අර්ථ දැක්විය. මහා ලොකුවට කලබල වෙන්න එපා. ඒකට තමයි අපි ස්කන්ධය කියන්නේ. ඊළඟට ඔය ස්කන්ධය කියන එක අපි මයින්ඩ් ගන්නවා. ඒකක කිහිපයක්. ඒකෙන් ප්‍රධාන වෙනවා මෙන්න මේ දෙක. 1 සහ 2 විදියට අපි ගන්නෙ මොනවද? ග්‍රෑම් සහ කිලෝග්‍රෑම්. ग्राम අපි සංකේතවත් කරනවා සිම්පල් g අනික කිලෝග්‍රෑම් අපි සංකේතවත් කරනවා kg ඔන්න ග්‍රෑම් සහ කිලෝග්‍රෑම් කියන දෙක තමයි අපි මූලික වශයෙන් ගන්න. ඊළඟට ඔයිට අමතරව ගොඩාක් කුඩා ස්කන්ධ මැනගන්න මම අට ඕනේ මුං ඇටයේ ස්කන්ධය
ගොඩාක් චූටි ස්කන්ධයක්නේ. මට ඕනේ ඉදි කටුවක ස්කන්ධය. අන්න ඒ වගේ ගොඩාක් චූටි ස්කන්ධමයින්ද අපි ගන්නවා ඒකකයක්. මොකක්ද ඒ ඒකකයට කියන්නේ? මිලිග්‍රෑම්. මිලිග්‍රෑම් වරහන් ඇතුලේ අපි කියනවා සිම්පල් mg. හැම අපරක්ම සිම්පල් ඒකක දාපු ස්කන්ධේ. ඊළඟට අවසානයක අපිට තියෙනවා ටොන්. මහා ලොකු ස්කන්ධ මෙට්‍රික් ටොන් කියලා තියෙනවා. මෙට්‍රික් ටොන් කියලා අපි කියනවා කැපිටල් සිම්පල් t වලින් සංකේතවත් කරනවා. මොකද්ද? සාමාන්‍යයෙන් අලියෙකුගේ ස්කන්ධය මහා ලොකු ස්කන්ධයක්නේ. ලොකු විශාල ටිපර් රථයක ස්කන්ධය මහා ලොකු ස්කන්ධයක්නේ. අන්න ඒ වගේ මහා ලොකු ස්කන්ධමයින්ද අපි ගන්නවා ඔය මෙට්‍රික් ටොන් කියන එකකය. පැහැදිලිද කියන්නේ? හරි දැන් ඕගොල්ලෝ මං කියන විදිහටයි ලියන්නේ. අපි ඔය ඉගෙනන්නේ ඔය තමයි දැන් පැහැදිලි කරේ මෙහෙම. පැහැදිලි අපි ලියාගන්නේ ඔය පිළිවෙලනේ. අපි ලියාගන්නේ අඩු මේකේ ඉඳන්. ඒකවල ඔයාලට දැන් ඔළුවට ආවා. මට තියෙනවා නම් චූටි ස්කන්ධයක් මැනගන්න. මට ඕය නම් අල්පිනෙත් එක ස්කන්ධයක් මැනගන්න. මට ඕය නම් මුං ඇටයක ස්කන්ධයක් මැනගන්න. මට ඕන නම් මෙන්න මේ චූටි ලේන්සරුගේ ස්කන්ධය මැනගන්න. මේකත් එපා. මේකත් ලොකු ස්කන්ධයන් ඒවත් දරාගේ චූටි ස්කන්ධ මැනගන්න. මං ගන්නවා මිලිග්‍රෑම් කියන එකේ. එහෙනම් මට ස්කන්ධයේ මයින්ද තියෙන පොඩිම එකකය තමයි මොනවද කියන්නේ? මිලිග්‍රෑම්. වරහන් ඇතුලේ මම කියනවා මොකක් කියලාද? mg කියලා. පැහැදිලි කියන්නේ? හරි. ඊළඟට මට තියෙනවා නම් ඊට වඩා ලොකු ස්කන්ධයක්. ඔය අපි ගන්නේ කහ කුඩු පැකට් එකක්. මේක පොඩි මිරිස් කුඩු පැකට් එකක්. කිරිපිටි පැකට් එකක්. සබන් කෑල්ලක්. අන්න ඒ වගේ ඒ මට්ටමේ ස්කන්ධ අපි මයින්ද ගන්නවා මොන ඒකකයේද? ග්‍රෑම් කියන ඒකකය. සහල් කිලෝ 50 වුණ තියෙනවා. සීනි කිලෝ 50 කිලෝ 25 ඒ වගේ අන්න ඒ වගේ තරමක් විශාල ස්කන්ධ මැනගන්න අපි ගන්නවා කිලෝග්‍රෑම් කියන එකකේ. මෙන්න කිලෝග්‍රෑම් අපි සංකේතවත් කරනවා kg වලින්. සිම්පල්ම තමයි අපරු සිම්පල් kg. අවසාන ඒකකේ ඔයාලට තියෙනවා නම් මහා ලොකු ස්කන්ධයක් අලියෙක් වගේ නැත්නම් ලොකු ටිපර් එකක් වගේ අන්න ඒ වගේ මහා ලොකු ස්කන්ධ මයින්ද අපි ගන්නවා ඒකකයක් මෙට්‍රික් ටොන්. සංකේතවත් කරනවා සිම්පල් t වලින්. ඔය ඒකක හතර තමයි අපි මූලික වශයෙන් යොදාගන්නේ. මෙහෙමයි. දැන් අර උඩින්ම ස්කන්ධය කියන එකේ කඩේරි පියවි දෙකක් තියෙනවා. ඒකෙන් තමයි ලියන්නේ. එහෙනම් මෙතනින් මුලින්ම ලියන්න පටන් ගන්න. ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. යම් වස්තුවක අඩංගු වන පදාර්ථ ප්‍රමාණය එම වස්තුවේ ස්කන්ධය ලෙස හඳුන්වයි. හරිද? හරි. දැන් අර ස්කන්ධයේ ඒකට පස්සේ මේ 1 2 3 4 කියලා දාලා ඔයාලට පේනවා තියෙනවා මේවා ටිකක්. අපි ඒකෙන් තමා ලියාගන්නේ මේ ඒකක 4. ලියන්න. පළවෙනි එක මිලිග්‍රෑම් වරහන් ඇතුලේ සිම්පල් mg. පළවෙනි එක මිලිග්‍රෑම් වරහන් ඇතුලේ සිම්පල් mg. අර ඉඩ පරතරේ වැඩිින්දා ඒ මම වැඩියෙන් කියන මෙතන චූටි දෙයක් තියෙනවා ලියන්න. අපි ඒකල් ලියන්න. මෙතනින් ලියන්න පටන් ගන්න දැන්. මේ අට එක මුකුත් ලියන්න කිව්වේ නෑ තවද. mg කියලා ලිව්වා. ඒකෙන් ලියන්නේ. ලියන්නේ මෙහෙම. මුං ඇටයක ස්කන්ධය. මේ කෙලෙල් ලියන්නේ. මුං ඇටයක ස්කන්ධය. ඊට මදිනම් චූට්ටක් පහළට යන්න දෙවෙනි එකට යන්න එපා. මුං ඇටයක ස්කන්ධය. ක්‍රමාවක් දාලා ඉන්දි කටුවක ස්කන්ධය වැනි ඉතා කුඩා ස්කන්ධ මැනීමට මේ තේරිවන චූට්ටක් යට තේරිය කියන අර මේ දෙවෙනි එකට යන්න එපා නේද? දෙවෙනි එකේ ලියන්න තියෙනවනේ. ඉතා කුඩා ස්කන්ධ මැනීමට. හරිද ඒක? හරි.
එහෙනම් අංක 2 දෙවෙනි එකේ ලියන්න ග්‍රෑම් වරහන් ඇතුලේ සිම්පල් G. දෙවෙනි අංකයේ දෙවෙනි අංකය ලියන්නේ ග්‍රෑම් වරහන් ඇතුලේ සිම්පල් G. ග්‍රෑම් වරහන් ඇතුලේ සිම්පල් G. හරිද? ඒකෙත් ඉස්සරහට ලියමු. කිරිපිටි පැකට්ටුවක ස්කන්ධය. කිරිපිටි පැකට්ටුවක ස්කන්ධය. කිරිපිටි පැකට්ටුවක ස්කන්ධය. ක්‍රමාවක් දාලා තේකොළ පැකට්ටුවක ස්කන්ධය. තේකොළ පැකට්ටුවක ස්කන්ධය. තේකොළ පැකට්ටුවක ස්කන්ධය. වැනි ස්කන්ධ මැනීමට වැනි ස්කන්ධ මැනීමට වැනි ස්කන්ධ මැනීමට හරි එහෙනම් අංක 3 කිලෝග්‍රෑම් අංක 3 කියන අංක ලියන්න කිලෝග්‍රෑම් වරහන් ඇතුලේ kg සිම්පල් kg. වරහන් ඇතුලේ kg. එහෙනම් අපි කියනවා ටිකක් විශාල ස්කන්ධ මොනවද? සහල් ගෝණීයක ස්කන්ධය. අන්න ඒ වගේ සීනි ගෝණීයක ස්කන්ධය. අන්න ඒ වගේ ටිකක් විශාල ස්කන්ධ වලින් තමයි අපි ගන්න ඒවා. ලියන්නේ නම් සහල් මල්ලක ස්කන්ධය කිලෝග්‍රෑම් වලට ඉස්සරහට දාලා සහල් මල්ලක ස්කන්ධය. සහල් මල්ලක ස්කන්ධය. සීනි ගෝණීයක ස්කන්ධය. සීනි ගෝණීයක ස්කන්ධය. සීනි ගෝණීයක ස්කන්ධය. වැනි ඉතා විශාල ස්කන්ධ මැනීම සඳහා ඉතා විශාල නෙමෙයි වැනි ස්කන්ධ මැනීමට යොදා ගනී ඇති. ඉතා විශාල කතාවක් නැහැ. වැනි ස්කන්ධ මැනීමට යොදා ගනී. 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 හරි එහෙනම් මෙන්න අන්තිම එක අංක 4 මෙට්‍රික් ටොන්. මෙට්‍රික් ටොන් වරහන් ඇතුලේ ඇති සිම්පල් MT තියනවා. කමන්නේ සිම්පල් T දැම්මත් කිසිම වැරද්දක් නැහැ. නම් අපි ලියමු ඉස්සරහට අලියෙකුගේ ස්කන්ධය. අලියෙකුගේ ස්කන්ධය. අලියෙකුගේ ස්කන්ධය. ක්‍රමාවක් දාලා විශාල ටිපර් රථයක ස්කන්ධය. විශාල ටිපර් රථයක ස්කන්ධය. විශාල ටිපර් රථයක ස්කන්ධය. වැනි ස්කන්ධ මැනීම සඳහා වැනි ස්කන්ධ මැනීම සඳහා වැනි ස්කන්ධ මැනීම සඳහා යොදා ගනී. යොදා ගනී. යොදා ගනී. හරිද? හරි මේකයි අපි දැනගන්න ඕනේ මෙන්න මේ දෙක අතර යොතනින් පස්සේ අපි ඔය ස්කන්ධ ගැන ඔය ඔක්කොම ටික කිව්වට ඔයාලට හයෙදි දැනගන්න ඕනේ මෙන්න මේ දෙක සම්බන්ධතාව විතරයි. මේ ග්‍රෑම් සහ කිලෝග්‍රෑම් කියන එක තමයි අපි මේ ස්කන්ධය බෙදා ගන්න මේ මයින්ඩ් 6 ශ්‍රේණියේදී ගැටළු වලට භාවිත කරන්නේ.
හරි අපි ඒ හින්දා ඔතනින් එහාට මේ දෙක ගැන විතරක් ඉගෙන ගත්තා නම් හරි. බලමු එහෙනම් ග්‍රෑම් සහ කිලෝග්‍රෑම් ඔයා දැනගන්න ඕනේ ඉස්සල්ලාම මේ ඒකක අතර සම්බන්ධය. ඒ කියන්නේ මෙන්න මේක මේ 1 කිලෝ එකක් කියන්නේ 1 kg කියන්නේ ග්‍රෑම් ගාන බැලුවොත් ඇත්තටම ග්‍රෑම් 1000ක්. ඒ කියන්නේ කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000කට. ඕක තමයි දැනගන්න ඕනේ පළවෙනි කාරණාව. එහෙනම් මොකද්ද? 1 කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් කීයකටද? 1000කට. හරි මේකත් එක්ක අපි උදාහරණ ටික බලමු. එහෙනම් මෙන්න දැන් ඔයාලට තියෙනවා මේකෙම උදාහරණ ටිකක්. බලමු උදාහරණ ටික මෙන්න පළවෙනි ගාන බාණ්ඩ පිටුවංක 7යි 6යි kg කියලා තියෙනවා. මගෙන් අහනවා මේක ග්‍රෑම් කීයද කියලා. ඉතින් අපි දන්නවා එකක් කියන්නේ 1000ක් නම් ඉතින් 6ක් කියන්නේ කීයද? 6000. එහෙනම් 6යි kg කියන්නේ 6000යි. එච්චරයි. ඊළඟට මෙන්න මම යනවා මගේ දෙවෙනි ගාන මම කියනවා 8යි kg 250යි. එහෙමනම් කිලෝ 8ක් කියන්නේ 1000 8ක් 8000යි. 8000යි 250යි කීයද වෙන්නේ? 8250. මෙන්න අංක 3 මම කියනවා මොකක්ද කියන්නේ 7000යි. ඒ කියන්නේ ග්‍රෑම් 7000යි. බලන්න එක ග්‍රෑම් එකක් නෙමෙයි ග්‍රෑම් 1000ක් කියන්නේ කිලෝ එකයි. 1000ක් කියන්නේ එකයි නම් 2000ක් කියන්නේ 2යි 3000ක් කියන්නේ 3යි. ඒ වගේ 7000ක් කියන්නේ කීයද වෙන්නේ? 7යි. එහෙනම් උත්තරේ එනවා 7යි kg. අංක 4 බලන්න මට මේක ඕනේ ග්‍රෑම් හා කිලෝග්‍රෑම් වලින් මම ඔයාලට දෙන්නේ 9650යි. මට දෙන්න ග්‍රෑම් හා කිලෝග්‍රෑම් වල මම කියනවා මේකට 1000 ගොඩවල් 9000කට 1000 ගොඩවල් 9යි. එහෙමනම් 9යි kg 650යි. ඔන්න ග්‍රෑම් හා කිලෝග්‍රෑම් වල මට ඕන කිව්වොත් ඕක කිලෝග්‍රෑම් වලින් විතරක්. මොකද මම කළේ මේ කිලෝග්‍රෑම් ග්‍රෑම් කරන්න 1000න් ගුණ කළානේ. ඒකේ අනිත් පැත්ත කරන්න 1000න් බෙදෙන්නනේ ඕනේ. අපි ඉගෙන ගන්නවා කලින් පාඩම් වල 1000න් සංඛ්‍යාවක් බෙදනවායි කියන්නේ ස්ථාන 3ක් ආපස්සට යනවායි කියලා. මෙන්නමයි යනවා 1යි 2යි 3යි නම් මෙන්න එහෙම මං කිව්වා 6.9.6යි 5යි බිඳුව දැම්මත් එකයි නැතත් එකයි මොනවද? kg. මං කිව්වේ මේක මෙහෙම ඇහුවොත් තමයි මේ විශේෂ දෙයක් තමයි මේ කිව්වේ. පැහැදිලිනේ කියන්නේ. හරි දැන් ඕගොල්ලෝ කරන්නේ මේ කොටුව දාගන්න ඕනේ මේ පැත්තේ ඉඳලා. මේක ලියාගන්න යන මෙතන කොටුව දාලා මෙතන උදාහරණ හතර දාගන්න. ඊළඟ හරියට දාගන්න. හරි මගනවා එහෙනම් ඔය ටික තමයි දැනගන්න ඕනේ. දැන් ඔතනින් පස්සේ අපි යනවා අභ්‍යාසයකට බාන්න පළවෙනි එක තියෙනවා පිටුවංක 8 හිස්තැන් සම්පූර්ණ කරන්න. කිලෝ 1යි ග්‍රෑම් 500 ඒවා කීයක්ද කියලා මගෙන් අහන්න. දන්නවා කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000ක්. 1000ට 500 ගොඩවල් කීයද කියලා දන්නවා. ඉලක්කම් විතරයි දාන්න ඕනේ. රෝම ඉලක්කම් 3 වගේ මම කිව්වොත් කිලෝ එකට ග්‍රෑම් 100 බාන්න. කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000ක්. 1000ට 100 කොට. ඉතින් මේ අදාළ ගොඩවල් ගන්න ලස්සනට උත්තරේ දාගන්නයි තියෙන්නේ. පුළුවන් දැන් කරන්නේ වීඩියෝ එක ඉවරලා පස්සේ කරන්නේ. පහද සඳහන් එක් අවස්ථාවේ ස්ථානට ගැලපෙන ස්කන්ධ වාන්න මොන්නම් මෙන්න කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000ක් බාන්න මේක එකතු කරලා 250යි 100යි 350යි 100යි 450යි 50යි 500යි. ඉතින් තව කොච්චරක් ඕනද? 1000 වෙන්න එහෙනම් 500ක්. එහෙනම් මෙතනද 500. ඒ විදිහට දාන්න. පැහැදිලිද කියන්නේ ඊළඟට මේ
කිලෝ එක කියන්නේ කීයේ ඒවා හතරද 250 නම් දැන් 250 අදාළ ඉලක්කම් ටික ඔයා ඒ විදිහට දාන්න ඕනේ. මේකත් එහෙමයි මේක තමයි අපේ දැන් ඔය කරපු જાති උදාහරණයක් දෙන්නේ. පහස් සඳහන් එක් එක් ස්කන්ධයේ ග්‍රෑම් වලින් මේ යටින් කිලෝ 6යි කියන්නේ 6000යි g මෙතනම ලියන්නේ. මේක අවසානයේ ගත්තොත් කිලෝ 6යි ග්‍රෑම් 660යි කියන්නේ 6660යි මේ යටින් ඉස්තර තියෙන්නේ. ඉතරේ ලියන්න. හරි එහෙනම් ඒක දැන් ලස්සනට ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් පස්සේ ලියා ගන්න ඕනේ. හරි එතනින් පස්සේ දැන් නෙමෙයි කරන්නේ තාම වීඩියෝ එක ඉවර නැහැ. තව කෑලි දෙකක් තියෙනවා ගන්නන්න. ඒක උගන්ලයි මම ඉවර කරන්නේ. යම් ඉස්සරහා කෑල්ලට. අන් දැන් ඔන්න ස්කන්ධයමයි ඒක අතර සම්බන්ධතාව අපි ඉගෙනගෙන ඉවරයි. ඊළඟට අපි දැනගන්න ඕනේ ස්කන්ධ මිනුම් එකතු කරන්න සහ අඩු කරන්න. නේ ඉස්සල්ලාම ස්කන්ධ මිනුම් එකතු කරන එකට අපිට තියෙන උදාහරණ කිලෝග්‍රෑම් ග්‍රෑම් විතරයි ඔයාලට තියෙන්නේ. 3යි 750යි ඔයාගේ ටියුට් එකේ ගාන්න 725යි. ඒකට එකතු වෙන්න ඕනේ 5යි 350ක්. ඕක තමයි ඔයාලට තියෙන පළවෙනි උදාහරණේ. දැන් දෙවෙනි එක ඔයාලට තියෙනවා kg g කිව්වොත් මම 17යි 25ක් තියෙනවා. ඒකට එකතු වෙන්න ඕනේ 8යි. හරියට ඒ අදාළ ඉලක්කම් ඒ යටින් ලියවෙන්න ඕනේ 355ක්. දැන් තුන්වෙනි එකට මෙන්න kg මෙන්න g තියෙනවා 225යි. kg 75යි g. මෙයාට එකතු වෙන්න ඕනේ 5. 5 තියෙන තැන චුට්ටක් ප්‍රශ්නයක් තියෙනවා. 5 දෙක යටින් මේ 5 යටින් පළවෙනි ඉලක්කම යටින් වෙන්න ඕනේ මෙතන. එකතු කිරීම 68. ඒක අඩුපාඩුවක් නම් කැපලා හදාගන්න. මෙන්න අංක 4. kg මම කිව්වොත් 1.50යි 1 kg 50යි g තියෙනවා. මේකට එකතු වෙන්න ඕනේ 2.250ක්. මේකට ආයි එකතු වෙන්න ඕනේ 1.850ක්. කොච්චර තිබ්බත් මේක ප්‍රශ්නයක් නෑ. හරියට එකතු කරගන්නයි තියෙන්නේ. බලමු මේ පැත්තේ ඉඳලා එකතු කරයි යන්න ඕනේ. මෙන්න 5.5යි. හරි. 5.2යි 7යි. හරි 7යි 3යි 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි 5යි 3යි 8යි 1යි කීයද වෙන්නේ 9යි. එහෙනම් මෙන්න මගේ උත්තරේ එනවා 5යි බිඳුවයි 5යි 7යි 10න් බිඳුව 1යි 9යි. එහෙනම් 9යි kg 75යි. ඊළඟ එකට ගියොත් බලන්න මෙතන අගයක් නෑ. අගයක් නැති තැන් වල ඔයා බිඳුව දාගන්න කිසි ප්‍රශ්නයක් නෑ. මොකද වෙනසක් වෙන්නේ 5යි 5යි 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි 5යි 2යි 7යි අර ආපු එකයි 8යි. මෙතන 3යි අර ආපු එකයි 4යි. හරි 7යි 8යි 15න් 5 දානවා එකක් ඉතුරු දෙක නම් උත්තරේ එතන එනවා 25යි kg 480යි g. මෙන්න මෙතන ඕන්නම් නෑ බිඳු දාගත්තත් එකයි මම නැතත් එකයි. බිඳු දාගත්තා කියලා කිසි වැරද්දක් නෑ. හැබැයි මේකේ ළමයි වරද්දන තැනක් තියෙනවා. ඒ හින්දා හරියට බලා ගන්න ඕනේ. 5යි 8යි 13න් 3 දානවා එකක් ඉතුරුයි. 7යි 6යි 13යි අර 1යි 14යි. 14න් ළමයි ටක් ගාලා 4 දානවා. හිතෙන් නැති ඕගොල්ලෝ 14න් 4ට දාන්න කියන්නේ නෑනේ. ඇයි? මෙතන 14ම දාන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ග්‍රෑම් ගොඩේ 999ක් වෙනකන් තියාගන්න පුළුවන්. මේ ඉලක්කම් දෙකයි තියෙන. හරිනම් මේක ඉලක්කම් 3ක් වෙනකන් දෙන්න පුළුවන්. ඒ හින්දා 14න් 4 නෙමෙයි මේ අවස්ථාවේ දාන්නේ 14න් 14ම දාන්න වෙනවා. හේතුව මේ 14 දැම්මත් එන්නේ 999ට අඩු ගාණක්. හරි. දැන් තියෙන්නේ G ටික මෙන්න 5යි 5යි 10න් බිඳුව දානවා. sorry. ඔව් අරහෙන් ආවේ නෑ. අරහෙ ඒවා ආවේ නෑ. 5යි 5යි 10න් බිඳුව දානවා එකක් ඉතුරුයි. 2යි අර 1යි 3යි. මේ දෙකයි නම් උත්තරේ එනවා 230යි kg 143යි g කියලා. මෙන්න අන්තිම එක. මම දානවා මෙතනට බිඳුවයි 5යි 5යි 10යි 10යි 5යි 15යි 5 දානවා එකක් ඉතුරුයි. 8යි 2යි 10යි අර 1යි 11න් 1 දානවා එකක් ඉතුරුයි. 2යි 1යි 3යි 1යි 4යි අර ආපු එකයි කීයද වෙන්නේ? කොහොම තමයි ස්කන්ධ එකතු ගන්න. බලන්න කිසි අවුලක් නැහැ. මෙන්න මෙතන චුට්ටක් මතක තියාගන්න. මේ වගේ එකක් ආවොත් දැනගන්න 999ක් එක. දැන් මෙතන ඔයාලා හිතන්නකෝ 11ව කියලා මෙතන 11ව දාන්න පුළුවන්ද? බෑ. 1000ම දාන්න බෑ. 11න් එක දාන්න. හැබැයි මෙතන 14ම දාන්න පුළුවන් වුණා හේතුව මෙතන 100 ගානේ. උදාහරණ 4 උත්තර 4 ඉක්මනට ලියා ගන්න පුළුවන් දැන් ඕගොල්ලන්ට. ගානේ තියෙන උදාහරණ 4මයි. උත්තරේ විතරයි යන්න දෙන ඕගොල්ලන්ට.
මාන්නේ නම් අභ්‍යාස දෙක. පහත සඳහන් එක් එක් ස්කන්ධ එකතු කර පිළිතුර කිලෝග්‍රෑම් හා ග්‍රෑම් වලින් දක්වන්න. පුළුවන් ඔයාලට තියෙන ලස්සනට මේ ටික එකතු කරලා උත්තර ටික දාන්න. පුළුවන් මේ වගේමයි. මෙන්න මේවා. හිස් ගෑස් සිලින්ඩරයක ස්කන්ධය 3 kg 750 G වේ. එහි 12 G 500 G ගෑස් පුරවා ඇත. ගෑස් සහිත අපි කියලා තියෙන්නේ මේ જાතිය ගණන් හදද්දී පැත්තේ හදලා පෙන්නන්න. මේ වань මම මේ කියන්නේ තුන්වෙනි ගාන හදන විදිය කියන්නේ හදන්නේ නැහැ. kg t කියලා දැම්මා. කියනවා හිස් සිලින්ඩරයේ 3යි 750යි. ඕකට එකතු වෙන්න ඕනේ ගෑස් ටික 12යි 500ක්. මේක මෙතන එකතු කරලා ඔයා පෙන්වන්න ඕනේ. ඉස්සරහන් ලියන්නේ වාක්‍යයකට එක්ක. මොකද්ද? ගෑස් සහිත සිලින්ඩරයේ ස්කන්ධය මම දන්නේ නැහැ කීයක් ඒද කියලා. මෙච්චරයි kg මෙච්චරයි d කියලා උත්තරය ලියලා ඉවර කරන්නේ. ඒ වගන්ති ගණන් ඕන එකක් ඇති වෙහෙම හදලා පෙන්නුවා ඉස්සරහම වාක්‍යයක් එක්ක උත්තරය ලිව්වා. හරි එහෙනම් ඒ විදිහට ඔයා 3 එක ගානේ තියෙන්නේ 3 වෙනි ගාන කරන්න ඕනේ. එහෙනම් එතකොට අභ්‍යාස දෙක කියන එක පිටු අංක 9 දැන් නෙමෙයි ඔයාගේ අතින් සම්පූර්ණ වෙන්න ඕනේ. හරි. අපි යනවා පාඩමේ අන්තිම කෑල්ලේ උදාහරණ ටික මම කළාම මේ පාඩමත් ඉවරයි. එන්න පාඩමේ අන්තිම කෑල්ලටයි දැන් යන්නේ. ස්කන්ධ අඩු කිරීම කියන එක මේකත් පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නවා. ඒ හින්දා පුළුවන් ඉක්මනට කරන්න. බලන්න උදාහරණ 3ක් තියෙනවා. හැබැයි උදාහරණ 3 මේ print කරනකොට type කරනකොට පොඩි වැරද්දක් දාන්න. මේවා එකතු කිරීම නෙමෙයි මේ තුනම අඩු කිරීම කරගන්න. සහ මේ ගණන් තුනත් චුට්ටක් වැරදි. මොකද පළවෙනි එක ඔයා මෙහෙම කරන්න පළවෙනි එක 8 කරගන්න 8යි 3 නෙමේ තියෙන්නේ 8යි 725. මේක මේ ටයිප් කරනකොට පොඩි වැරද්දක් කළා එතනත් 8යි 725. හරිද? දෙවෙනි එක මෙතන 13 කරගන්න තුන්වෙනි ගාන කපලා දාන්න. මොකද ගණන් තුනම එකට තියෙන්නේ. මේකෙන් එකක් තවයක් හදලා පෙන්නන්නම්. පළවෙනි එක 8 දෙවෙනි එක 13 කළා තුන්වෙනි ගාන කපලා දැම්මා. හරි නේද? එතකොට මෙන්න ඔයාගේ අලුත් ගණන් දෙක වෙන්නේ මේ වාට මෙන්න පළවෙනි ගාන kg g කියලා මම කිව්වොත් 8යි 725ක් තියෙනවා. මේකෙන් අඩු වෙන්න ඕනේ 5යි 350ක්. මේ විදිහට ගාන වෙනස් වෙන්න ඕනේ හැමෝගෙම. ඉතින් තුනනේ තියෙන තුනෙන් අඩු ගාන වෙයි මම 8 කරගන්න කිව්වද? අපි බලමු අඩු කරලා. කෙලවර ඉඳන් කරන්නේ 5න් බිඳුවක් 5යි 2න් 5ක් බෑ එකක් ගත්තාම 12න් 5ක් 7යි. දැන් මෙතන 6 6න් 3ක් 3යි. මෙතන දැන් තියෙන්නේ 8 8න් 5ක් ගියාම 3යි නම් උත්තරය එනවා 3යි kg 375යි g කියලා. හරි බලමු උදාහරණ දෙක. මොකද්ද තියෙන්නේ kg g කියලා තියෙනවා මම කිව්වා 13 කරගන්න කියලා 13යි 725 ඒකෙන් අඩු වෙන්න ඕනේ 5යි 350ම 5න් බිඳුවක් 5යි 2න් 5ක් බෑ එකක් ගත්තාම 12න් 5ක් 7යි. දැන් මෙතන තියෙන්නේ 4 4න් 3ක් 1යි. මෙතන තියෙන්නේ 4 නේ මෙතන තියෙන්නේ 6 6න් 3ක් 3යි. මෙතන දැන් 12 12න් 5ක් 7යි. නම් උත්තරේ එනවා 7යි kg 375යි. ඒකේ print කරනකොට type කරනකොට පොඩි වැරද්දක් වෙලා තියෙනවා. ඊළඟට මම ඔයාලට කරලා පෙන්නන්නම් තව උදාහරණයක් විදිහට මේ අභ්‍යාසයේ තියෙන දෙවෙනි ගාන. අභ්‍යාසයේ දෙවෙනි ගාන. මෙහෙම එකක් තිබ්බොත් බලන්න කරගන්න විදිය. කිලෝ 2යි 750යි. 2යි 750න් අඩු වෙන්න ඕනේ කිලෝ ගානක් නැහැ. ග්‍රෑම් 500ක්. කිලෝ ගානක් නැහැ කියන්නේ මම කියා තියෙන්නේ ඉලක්කම් නැති ඕන තැනකට බිංදු දා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. එතකොට බිංදුවෙන් බිංදුවක් බිංදුවයි. 5න් බිංදුවක් 5යි 7න් 5ක් 2යි මෙතනත් 2යි උත්තරේ එනවා 2යි kg 225යි g කියලා. ඒක උදාහරණයක් නෙමෙයි ඒක අර තියෙන ගාණක්මයි. ඉතින් ඒක අපි උදාහරණ කොට දාගන්න ඕනේ. උදාහරණ දෙක විතරක් හදාගන්න. මේ උදාහරණ දෙකේ මම කිව්වා මෙයා 3 වෙනුවට ඔයාගේ පේපර් ඇක්ටිවිටි එකේම 8 කරගන්න කියලා. මෙයා 13 කරගන්න කියලා. හරිනේ. හරි ඉක්මනට එහෙනම් උදාහරණ දෙක දාගන්න.
ඒකෙත් අභ්‍යාසය ඔයගලන්ට කරන්න පුළුවන් බලන්න. ඒකෙත් අභ්‍යාසي ගණන් 6ක් නා උඩ කළා වගේම අඩු කරන්න තියෙන්නේ. සම මේ වගන්ති ගණන් දෙක මෙතනින් ඔයා හදලා පෙන්නන්න ඕනේ. ඉස්සරහම වාක්‍යයක් එක්ක එක වාක්‍යයක් එක්ක උත්තරය ලියන්න ඕනේ. හරි එහෙම බැලුවහම අපි දැන් ස්කන්ධයේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයි. ස්කන්ධයේ පාඩම ගැන ආයෙ පාරක් කිව්වොත් ස්කන්ධය ඔයා දැනගන්න ඕනේ මෙන්න මේක. පාඩි ස්කන්ධය ඒකක ඒ ස්කන්ධයමයිනේ ඒකක් ගැන දැනගන්න ඕනේ. ඒ ඒකක අතර තියෙන සම්බන්ධතාවය ඒකව පරිවර්තනය කරන්න දැනගන්න ඕනේ. ස්කන්ධ මිනුම් එකතු කරන්න දැනගන්න ඕනේ. ස්කන්ධ මිනුම් අඩු කරන්න දැනගන්න ඕනේ. ඔය කාරණා හතර තමයි ස්කන්ධ පාඩමේ ඔයා ආයෙ වසරේ දැනගන්න ඕනේ. හරි මේ වෙනකොට අපි ඒ ටික ඔක්කොම කියලා ඉවරයි. ඒකෝට දැන් පාඩමේ නෝට් එකක් ටියුට් එකේම තියෙනවා සහ උදාහරණයක් ටියුට් එකේම තියෙනවා. ඔයාට අභ්‍යාසය විතරක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට ඔයා අභ්‍යාස කරන්න ඕනේ. මේ අභ්‍යාස එක පිටුවම තියෙනවා. අට පිටුව මේ වෙලාවේ කරලා දාන්න ආයෙ වෙන වෙලාවක් ගන්න දෙයක් නැහැ. අට පිටුව සම්පූර්ණයෙන් ඉවර කරන්න පුළුවන්. හරිද? ඊළඟට 9 පිටුවේ අපි උදාහරණ හතර කිව්වා. ඒ විදිහට 9 පිටුවේ යට තියෙන අභ්‍යාස ඉවර කරන්න ඕනේ. ඊළඟට 10 පිටුවේ අපි උදාහරණ 2 කිව්වා. යට තියෙන අභ්‍යාස ඉවර කරන්න ඕනේ. ඉතින් ඒක කරලා තියන්න. එතකොට ඊළඟ වීඩියෝ එක පටන් ගන්න ඉස්සෙල්ලාම ඔය ටික සාකච්ඡා කරලා ඊළඟ ස්කන්ධය කියන පාඩම සාකච්ඡා කරලා තමයි අනුපාත කියන පාඩම පටන් ගන්නෙ. හරි එහෙනම් ඔය ටික කරලා තියන්න. ආයෙත්